වස්සාන ධර්ම දේශනා රූප උපාදානස්කන්ධ වේදනා සංඥා සංකාර උපාදානස්කන්ධ වල අනිත්‍ය දැකීම තුල දුක දැකීම අනාත්මය දැකීම තුල පිඟුතුනි ඕකේ ආදීනවේ පේන්න පටන් ගන්නවා සත්වයාට. දැන් මිනිස්සු ඕකේ ආස්වාදයේ මුලා වෙනවනේ. ඇත්තට මේ ලෝකේ යම්කිසි රූපයක් පේන්න තියෙනවා නම් වේදනාවක් පේන්න තියෙනවා නම් සංඥාවක් පේන්න තියෙනවා නම් අපි ඒකේ ආස්වාදයේ මුලා වෙන එකනේ කරන්නේ ඇත්ත කතාව. හරි. හැබැයි මේ ආස්වාදයේ මුලා නොවි යම්කිසි කෙනෙක්ට පුළුවන් නම් මේ ලැබෙන ආස්වාදයේ ඉක්මවා ගිහිල්ලා තියෙන ආදීනවේ මනසින් දකින්න. ආදීනවේ මනසින් දකින්න. ඒ ආදීනවය දැකීම තුළ ඔහුට තේරෙනවා මා මේ රූපය විඳිය යුත්තක් නැත. සින්දුවක් මට ඇහෙනවා. බලන්නකො සිල්පදේ පනවලා තියෙන ඉතින් මට සින්දුවක් ඇහෙන එක වෙනයි මම අහන එක වෙනයි. ඇහෙනවා කියන එක ආස්වාදය ඇත්තටම සින්දුවක් ඇහෙනකොට ඒකේ ආස්වාදය නැද්ද? ලැබෙනවනේ. හැබැයි මා මෙහෙම කළා කන ඇරෙව්වොත් මා ඒක විඳින්න යනවනේ. එතකොට ආස්වාදය දැක ඒකයි කිව්වේ. ආදීනවය දැක නිස්සරණේ හිත පිහිටවපු කෙනා අර සින්දුව ඇහුනට අහන්න යන්නේ. ඇහෙනවා. යා එකට ප්‍රශ්නයක් නෑ. ආපෝ සින්දුවක් ඇහෙනවා. දැන් මිනිස්සු දන්නේ නැති මිනිස්සු සින්දුවක් ඇහෙනකොට මෙතන භාවනා කරන්න බෑ සින්දුව ඇහෙනවනේ. මේ මෝඩකම. දෙයනේ කන පොඩ්ඩක් කන විදර්ශනා කරා නම් බලන්නකො සෝත ප්‍රසාදේ රූප සද්දාරම්මණයක් ගැටිලා සෝත විඥානෙ උපදින තැන නැති වෙනවා ආයෙ එනවා ආයෙ උපදිනවා වර්ස් එක එනවා ආයෙ නැති වෙනවා ලිරික්ස් ටික එනවා ආයෙ නැති වෙනවා මියුසික් එක එනවා බේස් එක වෙනම එනවා ආයෙ නැති වෙනවා ලීඩ් පාර්ට් එක වෙනම එනවා ඒකට රිදම් පාර්ට් එක වෙනම එනවා ඒක නැතර කීබෝඩ් පාර්ට් එක වෙනම එනවා පැඩ් පාර්ට් එක වෙනම එනවා ඩ්‍රම්ස් පාර්ට් එක වෙනම එනවා උඩක් ගහනවා නම් ඒවා වෙනම එනවා බටන්ලා ගහනවා නම් ඒක වෙනම එනවා වයලින් ගහනවා නම් ඒක වෙනම එනවා සර්පිනා ගහනවා නම් ඒක වෙනම ඇහෙනවා. බොංගෝ ගහනවා. මේව වෙන වෙනම ඇහෙන්නේ කොහොමද? හිතේ අනිත්‍ය. ඒක කල්පනා කරන්න සිතට පැත්තට බැහැ ගන්නවා මිසක් බාහිරට බයින්නේ යෑම තුල පරාජයටපත් වෙනවා. අන්න බලන්න. ආස්වාදයට ආදීනවයක් දැකපු කෙනා තමයි නිස්සරණ හිත පිහිටුව. ඒ නිසා ආස්වාදී මුලා වෙලා ආස්වාදයේ විඳින්න කියලා හිතාගෙන අනේ ඉතින් අපි ධර්මාබෝධය කරලා තියෙන කියලා අපිට සින්දු අහන්න බෑ. දැන් ඉතින් කොහොමද ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව බුලත් විට කනවා වගේ වැඩක්. සමහරවිට විට කන්න ඕන නාව කියන අපි ස්වාමීනි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ විට කනවා. ඉතින් ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැතුව විට විතරක්ද කන්න පුළුවන් එහෙනම්. ඇලෙන්නේ ගැටෙන්නෙත් නැතුව කසාද බඳ ගන්නත් පුළුවන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මහියංගනය උරණිය ගඩුගුඩාව නොම්බර 15 කණුව ලිපිනේ පදිංචි දැනට විදේශගතව සිටින කුවේටි සේවය නියුතු HM චන්ද්‍රාවති මහත්මිය සහ ඩුබායිහි සේවය නියුතු කමලාවති මහත්මිය යන පින්වත් දෙදෙනායි. එම පින්වත් දෙදෙනාගේ සියලු සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවායි මෙම ධර්ම දානමය පින්කමෙන් සාදු සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ රාද උපාදානස්කන්ධා කතමේ පංචති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන වකවානුවක එම ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව අවකාශය සලසා ගනිමින් පිඟුතුන් සූදානම් වන්නේ අදත් ලෞතර බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට.
පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ. මහියංගනීය උරණිය ගඩුගුඩාව 15 වෙනි කණුව ලිපිනෙහි පදිංචි දැනට විදේශගතව කුවේට් වල සේවයේ නියුතු එච්.එම්. චන්ද්‍රාවති මහත්මිය සහ ඩුබායිහි සේවයේ නියුතු කමලාවති මහත්මිය යන පින්වත් දෙදෙනා විසින් අරමුණු විදියට සිහිපත් කරලා තියෙනවා. චන්ද්‍රාවති මහත්මිය පරලොව සපත් ආදරණීය දෙමව්පියන් වන යල්වෙල නෙළුව වතුයාය ගෙදර ලිපිනෙහි පදිංචිව සිටි එච්.එම්. හීන් බණ්ඩ ආදරණීය පියාණන්ට සහ එච්.එම්. සුදුමැණිකා දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට රට වෙනුවෙන් දිවිපුදු වසන්ත ගුණසේකර දයාබර රණවිරු පුතුට ලොකු තාත්තාට කේ.එච්.එම්. අප්පුහාමි පියතුමන්ට W.M. සුදුමැණිකා මෑණියන්ට අකල් මරණ වලට ගොදුරු වූ එච්.එම්. අබේරත්න අයියට නිලංග පුතාට ඩිංගිරි බණ්ඩ පොඩි බාප්පට රණවිරු ධර්මසේන අයියාට ධර්මපාල ගුරු පියාණන් ඇතුළු එච්.එම්. චන්ද්‍රාවති මහත්මියගේ නමින් මිය පරලොව සපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමට එවැගේම ගර්භණී තත්ත්වයේ පසුවන කේ.එච්.එම්. චන්දිමා ලක්මාලි දේනියට සහ සෙව්වන් යන දේනියන් දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමට අසනීප තත්ත්වයෙන් පසුවන එච්.එම්. චන්ද්‍රපාල පුතණුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට සුපුන් චාමර බෑනාට සහ හසිත නවෝත් බෑනාට සෙත් පැතීමට ඩුබායිහි සේවයේ නියුතු කමලාවති අම්මට කුවේට් වල සේවයේ නියුතු සෝමාවති අම්මට කමලාවති අම්මට සෙත් ප්‍රාර්ථනා කිරීමට චන්ද්‍රාවති මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාට සහ කේ.එච්.එම්. කරුණා සුන්දර ලොකු අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට අසනීප තත්ත්වයේ පසුවන එච්.එම්. සන්ධ්‍යා කුමාරි දියණිය ඇතුළු සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම ඩුබායි වල සේවයේ නියුතු කමලාවති මෑණියන්ගේ ආදරණීය මව්තුමිය වන 2018 ජූනි මාස 7 වන දින පරලෝ සපත් ප්‍රේමාවති දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට අකල් මරණයකට ගොදුරු වූ ආර්.එම්. අනුහස් දෙව්දත මුණුපුරා ඇතුළු කමලාවති මහත්මියගේ නමින් මිය පරලෝ සපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට ඩුබායි වල සේවයේ නියුතු කමලාවති මහත්මියගේ සුජීවත්ව සිටින සියලු නෑද හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙත ආශිර්වාද කිරීමට අද දවසේ මේ දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරද්දී මේ අපි දැනගන්න ඕනේ දැන් අද එක එක රැලිනි බුදුදහමට. දැන් මම දැක්ක පහුගිය කාලෙක අර එක දුවගෙන ඇවිල්ලා මහාන වෙනවා. මහාන වෙන්නේ තමන්ගේ මේ විවාහ සංවත්සරයක් දවස්. මම කියන්නේ මේක හොඳයි. මේ අතහැරීම නරක නෑ. මට හිතුණ පස්සේ දවස් දෙකකින් කසාද බැඳලා මීට වඩා හොඳයි කියලා. ඒ කියන්නේ ඇයි මම මෙහෙම කියන්නේ මේක කෙලින්ම කතාවක් සාසනීයට අපරාධයක් වෙන්න යන්නේ. මේක කියන්න හේතුව තමයි මේ දැන් පැවිදි වුණා නම් නෙක්ඛම්මයට ආව නම් ඒ නෙක්ඛම්මේ පිළිවෙතක් තියෙනවනේ පුරන්න. ඒ පිළිවෙත පුරා ගන්න එපේ ධර්ම අවබෝධය කරන්නේ. එහෙම නැතුව නිකන් ඒක රඟපෑමක් බවට පත් කරගත්තාම ඒක ටික දවසකින් නැති වෙනවා. සතියකින් දෙකකින් විතර ඕක නැති වෙලා යනවා. එතකොට සාසනීයට ඒ අර්ථ ගන්නවන්න බෑ. හැමතිස්සෙම අපි සාසනික වශයෙන් යම් කටයුත්තක් කරනකොට ඒ කටයුතු වලදී අපි ලෑස්ති වෙන්න ඕනේ සාසනික ක්‍රමවේදය කුමක්ද කියන එක හොයාගන්න. දැන් හොඳම කතාව එක සූත්‍රයක් තියෙනවා දාරුකම්මික සූත්‍රය. ඒ දාරුකම්මික සූත්‍රයේදී මේ බුදුරණන් වහන්සේ අහනවා කොහොමද මේ දවස්වල දන් දෙනවද කියලා අහනකොට මේ පුතා කියනවා ගෘහපතියා එහෙමයි ස්වාමීනි මම ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා 500කට දන් දෙනවා කියලා. බුදුරණන් වහන්සේ කියනවා එහෙම මේ ආරණ්‍ය වාසී කියලා අමුතු බෙදා ගැනීමක් බෙදා ගන්න යන්න එපා. එහෙම ආරණ්‍ය වාසී නෙමෙයි. ඔබට වඩා ආනිසංස ලැබෙන්නේ භික්ෂුන්ගයාට දන් දෙද්දී. අන්න බලන්න ආරණ්‍ය වාසී කියලා මේක දැන් ගොඩ ගහගෙන එකක් ආයතන වශයෙන් බෙදා ගන්නවා, එකක් සංස්ථා වශයෙන් බෙදා ගන්නවා, එකක් ආශ්‍රම වශයෙන් බෙදා ගන්නවා, අසපු වශයෙන් බෙදා ගන්නවා. මේ කවර ආකාරයකින් හෝ සාසනය තමයි බෙදාගන්නේ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා එහෙම බෙදා ගන්න යන්න එපා. භික්ෂු සංඝයාටම කරන උපස්ථානයක් කරන්න. භික්ෂු සංඝයා. එහෙම කියලා ටික කාලෙකින් අර ස්වාමීන් වහන්සේලා ටික කාලෙකින් මොකද කරන්නේ? ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා 500ම සිවුරු ඇරලා ගියා. අර ගෘහපතියා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි බලන්නකෝ ඔබ වහන්සේ එදා නොහිටින්න මට මේකම ඇති මේ ශාසනය කලකිරෙන්නේ. මේකම ඇති මට මේ ශාසනය කලකිරෙන්න. හැබැයි මම සංඝයාට දුන්න නිසා හිත පහදවා ඉන්නවා. මම දුන්නේ භික්ෂු සංඝයාට මිසක් පුද්ගල වශයෙන් අරමුණු කරලා නෙමෙයි. අන්න බලන්න දානේ හැටි. මේවා හොඳට දැන් අන්න මේක කතාවක් පොඩි ලස්සන කතාවක්. මේ වගේ බුදුදහම එක හරයක් තියෙනවා. ඒ හර පද්ධතියේ හේතු වීම විනා තම තමන්ගේ කැමැති දෘෂ්ටි බුදුදහමට ඇඳා ගැනීම කල යුත්තක් නෙමෙයි. තම තමන්ගේ ඇඳා ගැනීම බුදුදහමට ඇඳා ගැනීම කල යුත්තක් නෙමෙයි. ඇයි මං එහෙම කියන්නේ? අපිට
අපි දන්න ධර්මයක් අවබෝධ කරගන්න යනවා නෙමෙයි නෙමෙයි. බුදු කෙනෙක් අවබෝධ කරපු ලෝක ධර්මතාවයේ ලෝක නියාමයේ වටහා ගන්න යන ගමනක් අපි මේ යන්නේ. ඇත්තටම කියනවනම් අපි අවබෝධ කරගන්න යන ගමනක් නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථය වටහා ගන්න යන ගමන. අවබෝධය කියන එක දැන් දෙකක් තියෙනවා පින්නදී. එන්ලයිට්මන්ට් සහ අවේකන්. ඒ කියන්නේ එන්ලයිට්මන්ට් කියන්නේ තමන් අවබෝධයකටපත් වීම කියන එක. ඒකේ අර්ථය ශ්‍රාවකයාට කොච්චර ගැළපෙනවද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධයටපත් වුණා කියන එක අපිට කියන්න පුළුවන්. අනිත් අපිට කියන්න පුළුවන් අවබෝධ කරගත්තා කියලා මිසක් අවබෝධයටපත් වුණා කියන එක නෙමෙයිනේ. අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක අවබෝධ කරගත්තා. යම්සේද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒසේ අවබෝධ කළා. අන්න ඒක හරි වටිනවා. එතකොට එනිසා අපි හැමතිස්සෙම ශාසනය කටයුතු කරද්දී හරයට අවධානය යොමු කරලා හරය දිහා බලාගෙන හරයත් එක්ක ජීවිතේ ජීවත් වෙන්න කටයුතු කරන එක වටිනවා. ඉතින් අපිට පේන දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ලෝකයේ ඇතුලේ යන විදිහ ඇත්තටම මිනිස්සුන්ට මේක වැටහෙන්නේ. ඒක තමයි මම සූත්‍රයට මාතෘකා කළ එක්තරා ගාථාවක් මේ මගේ ශාසනයේ බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ. ශ්‍රමණයෙක් කියලා කියන්නේ. සිල්වතෙක් කියලා කියන්න ගුණවතෙක් කියලා කියන්න ඔහුට කාරණා කීපයක් සම්පූර්ණ විය යුතුයි. අන්න බලන්න. එතකන් ශ්‍රමණයෙක් කියන්නත් බෑ. එම් බැලුවා. එතකන් ශ්‍රමණයෙක් කියන්නත් බෑ. මේ එක එක සූත්‍රවල එක එක පරයයන් තියෙන්නේ. කොමක්ද? රාද ස්වාමීන් වහන්සේ තමයි මේ දේශනාව කරන්නේ. එතනම රාද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියනවා රාද මේ ලෝක උපාදානස්කන්ධ පහක් තියෙනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ස්කන්ධ කියන්නේ ගොඩවල්. උපාදාන කියන්නේ උපාදානියට ගෝචර වෙන රූප ගොඩවල්. රූප උපාදානස්කන්ධය. උපාදානියට ගෝචර වෙන වේදනා ගොඩවල්. වේදනා උපාදානස්කන්ධය. සංඥාවට ගෝචර වෙන සංඥා ගොඩවල්. සංඥා උපාදානස්කන්ධය. සංකාර වලට ගෝචර වෙන සංකාර උපාදානස්කන්ධ ගොඩවල්. විඥාන වලට ගෝචර වෙන දේවල් විඥාන උපාදානස්කන්ධ. විඥාන නැත්නම් විඥාන වලට ගෝචර වෙන දේවල් මෙතන මේක ගෝචර කරගන්න විඥානය ගැන කතා කරන්නේ. එහෙමයි එන්න ඕනේ. ගෝචර කරගන්න විඥාන ගොඩවල්. ඒකත් විඥාන උපාදානස්කන්ධ කොටට යනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ආස්වාදයත් අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති. යම් කිසි කෙනෙක් මෙන්න මේ උපාදානස්කන්ධ පහේ අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තථාකාරයෙන් නොදකිද්ද ඔහු එතෙක් මේ ශාසනයේ ශ්‍රමණයෙක් නෙමෙයි. ඔහු එතෙක් මේ ශාසනයේ ශ්‍රමණයෙක් නෙමෙයි. එහෙම දේශනා කරනවා. එහෙනම් ඔන්න අපි තේරුම් ගත යුතුයි. එහෙනම් අපි මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඇතුළේ තේරුම් ගත යුතු හරයක් තියෙනවා. එසෙන්ස් මොකක්ද? මේ ලෝකයේ තියෙන රූපපාදානස්කන්ධයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණවයත් යථාභූත වශයෙන් දැනගත යුතුයි. එතකන් අපිට මේ ශාසනයේ පිහිටක් නැත. මේ ශාසනයේ ඇති දක්වලා තියෙන ධර්ම කාරණා ඔස්සේ වේදනා උපාදානස්කන්ධ වේදනා ගොඩවල් වල ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාභූත දැන් පින්වතුනි මේකෙදිත් මෙහෙම හේකුත් තියෙනවා. දැන් මේ ජීවිතේ ගන්නකො මේ ජීවිතේ මම පැවිදි වෙලානේ. ඒතකොට මම පැවිදි වෙන්නෙම යම්කිසි වේදනාවේ ආස්වාදයක් දැකලා ආදීනවයක් දැකලා නිස්සරණේ හොඳයි කියලා හිතාගෙනනේ. ඒතකොට දැන් මා තුල පැවිදි ජීවිතයේ ඇතුලේ රූප ආස්වාද නොකොට ආදීනවේ කල්පනා කරමින් නිස්සරණේ හිත පීඨවාගෙන වාසය කරන්න පුළුවන්. ඇතැම් වේදනා විඳ කන කෑම සනීප සුලම්. හැබැයි අපි තේරුම් ගත යුත්තේ අපි මේවත් එක සසරට ගියාම අපිට නැවත මේ ආදීනවයට මුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. නිසා මේ ජීවිතේ දිහා බලලා ඒකයි කිව්වේ මහාන ඔබ මහාන වුණා නම් නිකන් ඉන්න එපා කිව්වා. බුදුරණවහන්සේ කියනවා මහාන වෙලා විතරක් ඔබ හැමතිස්සෙම හික්මෙන්න බුදුරණවහන්සේ කියනවා ඔබ පැවිදි වුණා කියලා විතරක් එපමණකින් තෘප්තිමත් වෙන්න එපා. බුදුරණවහන්සේගේ දේශනාව. හරි? එතනින් එහාට විශේෂයක් ඉක්මවාගෙන උපදවා ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒකනේ කියන්නේ පැවිද්දට කල්පනා කරන්න කියලා. මට මැරෙන වෙලාවේ සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ඇවිල්ලා ආවොත් මේ කොහොමද මොනාරි උපදවගෙන තියෙනවද කියලා ධානයක් විපස්සනා ඥානයක් මාර්ගඵලයක් මංකු භවිස්සා මම ලැජ්ජ වෙන්නේ නෑ අම්මේ අප්පෝ මෙච්චර කල් පිළිවෙත් පුරා මුකුත් කරගත්තේ නෑනේ කියන කතාව මං කියන්නේ. ඇත්තට මේ කියලා තියෙන්නේ මැරෙන වෙලාවේ කවුරුත් ඕකහයි කියන සංඥාවෙන් නෙමෙයි. දැන් මැරෙන වෙලාවේ කවුරුත් ගිහිල්ලා අහන්නේ මේ මැරෙන්න කලින් ඔයා කියන්නේ ඔයා මොකක් හරි උපදවා ගත්තද? එහෙම අහන්නේ. මේ කියන්නේ මැරෙන වෙලාවට හිස්සතින් මැරෙන්න එපා කියලා ප්‍රතිවේක්ෂාවක් කරන්නේ.
තමන් අර්පණාවක් උපදවලා නැත්තම් ලැජ්ජයිනි පිංගුතුනි ඇත්ත කතාව. මේ බුද්ධ ශාසනය හිත තමන්ගේ ධානයකට ගෙනියන්න තමන්ට එක නිමිත්තක් කුසල නිමිත්තක් අරගෙන ඒ කුසල නිමිත්තේ නැවත නැවත මානසිකාරයේ කාලේ තියනවා. දානි උයා ගන්න කියලා නෑ. අරගෙන ඒ කුසල නිමිත්තේ හිත පිහිටවලා ඒ කුසල නිමිත්ත නැවත නැවත කල්පනා කරලා ඒක මනසට අරගෙන වෙනත් කල්පනාවන් ටික කාලයකට හරි අතහැරලා දාලා. එහෙමනේ. කම්මරාමතා සංඝ එකට එකතු වෙලා ඉන්න ගති, වැඩ කරන්න කැමති ගති, ඊට පස්සේ නව කර්ම කරන ගති, සමහරුන්ට මැටි ගුලියක් අහුවෙන්නේ නැත් බෑ බුදු පිළිමයක් හරි හදාගන්න දඟලනවා. ඒ කියන්නේ අර හැමතිස්සෙම වැඩ කරන එක නවත්තන්න ඕන. නවත්තලා තමන් යම්කිසි අර්පණාවක් උපදවා ගන්න කුසල නිමිත්තේ හිත තියාගෙන. හරි. ඒ මැත්තේ වැටිලා ඒත් එක්ක ජීවිතේ ජීවත් වෙන. ඒකට හිත පුරුදු කරන හිතක් හදාගෙන ඒකෙන් උපචාරයක් උපදවලා උපචාර මට්ටමේ නැවත නැවත සමවැදි ඉන්නකොට ධානයකට යනවා. දැන් අද වින්නතුණි අද ඇත්තටම මේ මිනිස්සුන්ට 100ක් නැහැ. 100ක් නැහැ. කිසිම තමන්ට බෑ මම ඇත්ත කතාව කියන්නේ තමන්ට බෑ කුසල නිමිත්තක් අරගෙන කුසල නිමිත්තේ ඉන්න පැය 24න් පැය 12ක් විතර. මිනිස්සුන්ගේ හිත සංකරයි. ඔවුන්ගේ හිත නරකයි. ඔවුන්ගේ හිත වල කුණු වැඩි. ඔවුන්ගේ හිත කුණු ගොඩවල. ඔවුන් කුණු ගොඩවල්. එළියෙන් පර්ෆියුම්ස් ගාලා සුවඳට ඇඳලා ඉන්න කුණු කයවල් වගේම ඔවුනුත් එළියට සිවුරු පාවාර අරවා මේවා පෙන්නලා ඇතුළ කුණු. සමහරක් වෙලාවට සුදු රෙදි සිල් රෙදි පෙන්නුවට ඇතුළ කුණු. අර සින්දුවක් තියෙනවනේ බුදුබණ ඇහුවත් නිරන්තරේ අපි කොයි වෙලෙත් වනාන්තරේ කියලා මොකද්ද ඔහොම එකක් තියෙනවනේ. අපි තාම ඉන්නේ ඇයි සුදු රෙදි සිල් රෙදි යට සිවුරු පාවාර යට තියෙන නොහික්මුණු හිතක්. ඒ සිත හික්මවා ගැනීමයි ප්‍රතිපදාව. පින්තුනි ඒක කරන්න ඕනි. ලැජ්ජනම් වෙන්න එපා. මම උපචාරයක් උපදවගෙන නැත්තම්. මම අර්පණාවක් උපදවගෙන නැත්තම්. ඇයි මේ දැන් සමහරු කියනවා ධාන නෑ, ධාන ලබන්න බෑ, ධාන හින්දු ආගමේ මේ ඔක්කොම කතන්දරනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ධාන ගැන කතා කරලා තියෙනවා. ධාන උපදව ගන්න කියලා කතා කරලා තියෙනවා. ධාන පිරිහව ගන්න නැතුව වාසය කරන්න ඕනි කවර ආකාරයෙන්ද කියලා දේශනා කරලා තියෙනවා. ධාන භාවනා වෙනම සම 40 කර්මස්ථාන කියලා වෙනම සමත කර්මස්ථාන කීයක් තියෙනවා? කීයක් තියෙනවා? පීත කසින, ලෝහිත කසින, එක කසින 10ක් තියෙනවා. වෙන උපචාර සමාධි උපදවා ගතිය තියෙනවා. අර්පණාසද අසුභ භාවනාව ගත්තොත් එක කොටසට එක ධානය ගන්න උපදව ගන්න පුළුවන්. සම්පූර්ණ කොටස වලට වෙනම එකක් උපදවන්න පුළුවන්. ත්‍රාණාපාන සති ධාන, මෛත්‍රී ධානයක් උපදව ගන්න බැරි නෑ පිට. උපදව ගන්න පුළුවන්. ඒ උපදවා ගැනීම තුලදී ඔබට තේරෙනවානේ මම මේක කියන්නේ වේගුදුනි මේ ඔබට මහා කරුණාවේ. ඒකට තමන්ගේ අර හිත ඇතුලේ තියෙන කුණු ගතිය පෝෂණය කරින් නැතුව ඒක පැත්තකට දාලා හොඳට කුසල නිමිත්තක් අරගෙන ඒ කුසල නිමිත්ත හිත පුරුදු කරන ගතිය අපිට තියෙනවා. ඒ කුසල නිමිත්ත නැවත පුරුදු කරන හිත අපිව ධානයකට අරයි යන. ඊළඟට නාම රූප භාවනාවක් කරලා තියෙන්න ඕනි විපස්සනා භාවනාව. හරිද? දැන් නම් බොහෝ දෙනෙක් කරලා තියෙනවා පහුගිය කාලේ කරපු ධර්ම දේශනා ගණනාවත් එක්ක සහ කරන භාවනා වැඩසටහන් ගණනාවත් එක්ක බොහෝ දෙනෙක්ට නාම රූප ගැන ලොකු දැනුමක් තියෙනවා. මෙච්චර කල් වචනයට අහා හිටපු මිනිස්සු දැන් දන්නවා රූප කියන්නේ මොනවද කියලානේ. පඨවි ධාතු අධික රූප කලාප 20ක් අපි ගන්නවා කල්පනාවට. ආපෝ ධාතු අධික රූප කලාප 12ක් ගන්නවා. තේජෝ ධාතු අධික රූප කලාප 4ක් ගන්නවා. වායෝ ධාතු අධික රූප කලාප 6ක් ගන්නවා. අහලා තියෙනවනේ. තේජෝ සංතාපන, ජිරාපන, පරිදාහන, පාචක, උද්ධංගම, අදෝගම, කුච්චසේ, කොට්ටාසේ, අංගමංගානුසාරී, ආස්වාස ප්‍රස්වාස. ඔහොමනේ තියෙන්නේ. වායෝ ධාතු කොටස් ගත්තාම පිත්තං, සෙම්මං, පුබ්බෝ, ලෝහිත, සේදෝ, මේදෝ, අසුවසා, කේලෝ, සිංගානිකා, ලසිකා, මුත්තං කියන කොටස්. පඨවි ධාතු ආදී කොටස් 20යි. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මන්සන්හාරු, අට්ටි මිච්ච. අහලා තියෙනවනේ මත්තලුංගම් වෙනකම්ම තියෙනවා. දැන් මේ රූප භාවනාවක් කරලා නැත්තම් මෙහෙමයි මේකෙත් දැන් මෙතන කොටස් 42යි. ආකාශ ධාතුව ගත්තාම 43ක් අපි සාමාන්‍යයෙන් කල්පනා කරනවා. ආකාශ ධාතුව, රූප ධාතු ගාන්ටව දාලා අපි කල්පනා කරනවා. මේව වෙනම කල්පනා කරලා තියෙන්න. වෙනම කෙස් වෙනම, ලොම් වෙනම. සමහරු කෙස් ලොම් නියදත් කල්පනා කරලා ඉතුරු පහ නිකන් ලෙල්ලෙන් ගන්න උඩින්. බෑ. ඒ කම්මැලියෝ. ඒගොල්ලෝ කොහෙද නිවන් දකින්නේ? ඒගොල්ලන්ට යන්න තියෙනවා සසරේ බොහොම පෝෂණය කරන්න මේ මහ පොළව. වෙනම 43ම කල්පනා කරලා තියනව නම් අන්න පොඩ්ඩක් සතුටු වෙන්න නේද? මම දෙයක් කරගත්තනේ ජීවිතේට කියලා.
කාට හරි පින් සිද්ධ වෙන එක ධම්මජ සායනාසයට වෙන්න පුළුවන්, විනත් ස්වාමීන් වහන්සේ නමකට වෙන්න පුළුවන්. ඔබට පාර පෙන්නන කල්යාණ මිත්‍රයා ඔබට මේ ටික කියලා දීලා තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඔබෙන් දාණي අරගෙන ඔබට සුරංගනා කතාවක් කියලා ඔබව රවට්ටල යවන ඕනේ කරලා තියෙන්නේ. ඔබට පාර පෙන්නලා නැත්තම්. එහෙට මෙහෙට වචන ටිකක් පටලවලා නිවන ගැන කියලා, අරක ගැන කියලා, මේක ගැන කියන්න පුළුවන්. නමුත් යායුතු ප්‍රතිපදාව පෙන්වන්න එපේ. දැන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය අපි දන්නවනේ. ප්‍රතිපදාව නිය මාර්ග සත්‍ය කියන එක තියෙන්න එපේ. ඒතර සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ප්‍රතිපදාව වැඩෙන්න, ත්‍රිශික්ෂාව කියන එක වැඩෙන්න, ඒ ප්‍රඥාව වැඩෙන්න ප්‍රතිපදාවක් අපිට තියෙන්න එපේ. ප්‍රඥාවනේ මේ ඔක්කොටම මුල. ඒතර ඔබ ඇසුරු කරන කල්යාණ මිත්‍රය ඔබට මේකට පාර පෙන්නලා තියනවද කියලා බලන්න. ධානයකට, අර්පණාවකට, සමාධියකට, ගැඹුරු සමාධියකට, ධානයකට, අර කිව්වනේ නාම භාවන, රූප භාවන, ඊළඟට නාම භාවනාව. නාම භාවනාව අපි ගත්තාම සාමාන්‍ය එක විඥානයේ, නමුත් භාවනා කිරීමේ පහසුව නිසා චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන විඥාන හයක් ගන්නවා. සවිඥානික, සය විඥානිකයිනේ. විඥාන හයක් ගන්නවා. එතකොට මේ චක්සු විඥානීය කියන එක පිළිබඳව Tamanට දැනීමක් තියෙනවද? හොඳට නිකන් හිතලා බලන්න. තියෙනවනම් සතුටු වෙන්න. මොකද මම මේ කියන්නේ කතාව ඔබට ගැලපෙනවා. චක්සු ප්‍රසාදය කොහිද තියෙන්නේ? සෝත ප්‍රසාදය කියන්නේ මොකක්ද? ඒකේ පහළ වෙන සෝත විඥානය කියන්නේ කුමක්ද? ගාන ප්‍රසාදය කුමක්ද? ඒව ඔබට දැනගෙන තියෙන්න ඕනේ. මේ වෙනකොට ඔබ මේ බණ ටික අහනවා නම්, මේ බණේ අහනවා නම් හොයාගෙන ඇවිල්ලා අනිවාර්යෙන් ඔබ මේක දන්නවා. මොකද මේවා ගැන මා කලින් දේශනා කරලා තියෙන ඕනතරම් පෙර නොඇසු විරු පරයයන් වලින් අපි දේශනා කරලා අනිවාර්යෙන් තියෙනවාමයි. මොකද නැත හැමෝම කියන ටික කියන්න නෙමෙයි ඉන්නේ. හැමෝම කියන ටික කියන්නේ ඔබට අනිවාර්යෙන් ධර්ම කාරණාවක් කියලා දීලා ජීවිතය ගැන වටහා දෙනවා කියන සංඥාවෙන් එන්නේ. ඒ නිසා ඔබට අනිවාර්යෙන් මේක තේරෙනවා. දැන් නාම රූප දෙක හරි. ඊට පස්සේ මේ නාම රූප වල පැවැත්ම කවර ආකාරයකින්ද වෙන්නේ? දැන් ලෝකයේ ගැනනේ පෙන්වුවේ. ලෝකය කියන්නේ සත්පුද්ගල භාවයෙන් තොරයි. සත්පුද්ගල භාවයෙන් තොර ලෝකයේ තියෙන රූපත් නාමත් විතරයි. එතන මේ නාම රූප වල පැවැත්ම කවර ආකාරයකින්ද වෙන්නේ? සහ එහි නැවැත්ම කවර ආකාරයකින්ද වෙන්නේ? නැවතිනව නම් යම් තැනක නැවතින්න අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්ද? කුමක් දුරු කිරීමෙන් මේ නැති වේද? කුමක් ඇතිවීමෙන් මේ ඇති වේද? අන්න. කුමක් නිරුද්ධ වීමෙන් මේ නැති වේද කියන ප්‍රත්‍ය දැනගෙන ඉන්න ඕනේ. ප්‍රත්‍ය මනසිකාරය දැනගෙන ඉන්න ඕනේ. ඒකනේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළේ මතකයිනේ. මේම නිරුද්ධ වෙනකොට මේවත් නිරුද්ධ වෙලා යනවා. මේ නිරුද්ධ වෙනකොට මේවත් නිරුද්ධ වෙලා යනවා. බුදුරණවහන්සේගේ මූලික ධර්මපරයය තුළ තියේ ධම්මා හේතුප්පබව තේසං හේතුං තථාගතෝ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමන. මේ වගේ නිරුද්ධ වීම දේශනා කරපු මහා ශ්‍රමණයන් වහන්සේගේ දර්ශනය මේ. තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමන. එවැනි වාදයක් ඇත්තේ වෙයි ඒ ශ්‍රමණය. හරි. ඔක තමයි කතාව. පින්වතුනි, මේ කියපු බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඇතුළේ ඔන්න දැන් ටිකක් මේ කියාගෙන ඉන්නේ. අන්නේ හරය වටහා ගැනීම පසකලා කාලය කකා ඉන්නවා නම් ලොකු අපරාධයක්. හරි. වටහා ගැනීමට යුතු ධර්මතා වටහා නොගෙන අතාරින අපරාධය. මොකද ඒකට කරන්න ඕනේ? ඒකට කල යුත්තේ මෙන්න මේ බුදුරණන් වහන්සේගේ දැන් බලන්න බුදුරණන් වහන්සේ දේශනා කරනවා මාන්නේ රූප උපාදානස්කන්ධය කියලා එකක් තියෙනවා. වේදනා උපාදානස්කන්ධය කියලා එකක් තියෙනවා. රාද සංඥා උපාදානස්කන්ධය කියලා එකක් තියෙනවා. සංකාර විඥාන. ද රූපස්කන්ධ කියලා එකකුත් තියෙනවා. රූප උපාදානස්කන්ධ කියලා එකකුත් තියෙනවා. වේදනා ස්කන්ධ කියලා එකකුත් තියෙනවා. වේදනා උපාදානස්කන්ධ. මොකද්ද මේ දෙක? රූපස්කන්ධය සහ රූප උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද? පියමනේ අපිට රූපස්කන්ධ කියලා කියන්නේ පින්තුනි මේ ලෝකේ ඇත්තටම රූප උපාදානස්කන්ධ නෙමෙයි තියෙන්නේ රූපස්කන්ධ. රූප උපාදානස්කන්ධ කියලා අමුතුවෙන් පෙන්වන්න එකක් නෑ. රූපස්කන්ධ විතරයි තියෙන්නේ. වේදනාස්කන්ධ විතරයි තියෙන්නේ. සංඥාස්කන්ධ විතරයි තියෙන්නේ. සංකාරස්කන්ධ විතරයි තියෙන්නේ. විඥානස්කන්ධ විතරයි තියෙන්නේ. හරි? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ දැන් හිතන්නකෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේට තියෙන ස්කන්ධ පහ. ඔබට තියෙන ස්කන්ධ පහක්. ඕගලන්ට ඔන්න මාව දැකලා හිතෙනවා කියලා හිතන්නකෝ අනේ මේ ස්කන්ධ පහ මට ගෙදර ගෙනියන්න තියෙනවා නම්. අනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ අපේ ගෙදර එක්ක යන්න තියෙනවනේ. අන්න ඔබට මේ ස්කන්ධ පහ උපාදානය වෙනවනේ.
ඔබේ සිතට තණ්හාවෙන් අල්ලාගන්න මැලියම වගේ බැඳිලා යන්න තියෙනවා නම් මේ ලෝකේ තියෙන්නේ රූපස්කන්ධ විතරමයි. මං වගේ වේදනාස්කන්ධ විතරමයි, සංඥාස්කන්ධ විතරමයි. ඒ නිසා ඔබේ උපාදානයට මාව ගෝචර නිසා මම එක්තරා පරයයකින් රූප උපාදානස්කන්ධයක්. මොකද උපාදානයට ගෝචර ස්කන්ධ. උපාදානයට ගෝචර ස්කන්ධ. ඒ නිසා මං රූප උපාදානස්කන්ධය. ඔබට මාගෙන් ලැබෙන සැප වේදනාවට ඔබ උපාදානීය වෙනවා නම් මා එක්තරා කාලයකට ඔබට මට වේදනාස්කන්ධයක් වුණාට මා ඔබට වේදනා උපාදානස්කන්ධය. ඇත්තටම කියනවා නම් මටත් වේදනා උපාදානස්කන්ධයක් තමයි මෙතනදී. එහෙමයි සාමාන්‍ය මේක දුවන්නේ. පරියය ගත්තා. මම නිකන් තේරුම් ගන්න කියන්නේ. එහෙනම් මොකද මගේ රූපයත් මට උපාදානීය වෙනවනේ. මම තමයි කියනවා මම මෙහෙම ඉන්න ඕනි. මම හරි ලස්සනයි. ඉම වෙනවනේ. මම කියලා කියන්නේ අමිජසන්ස කියන්නේ පුද්ගලයා කියන්නේ. එහෙම හිතෙනවා නම් තමන් ඒකට උපාදානීය වීමක් තියෙනවා තමන්ට. ඒ උපාදානීය වීම නිසා ඒවට උපාදානස්කන්ධ කියන නමක් දානවා. පින්වත්නි මෙන්න මේ විදියට තමයි මේ ලෝකෙ එතකොට මේ ලෝකේ තියෙන ඇත්තටම සාමාන්‍යයෙන් දේවල් රූප උපාදානස්කන්ධනේ. රහතන් වහන්සේගේ රූපය ගත්තත් ඒවා අපිට උපාදානීය වෙන්න පුළුවන් රූප උපාදානස්කන්ධ. ඒ වේදනාවත් අපිට අත ගෑවෙන්න පුළුවන්, ආදරේ හිතෙන්න පුළුවන් වේදනා උපාදානස්කන්ධ. ඒ උපාදානස්කන්ධ තමයි මේ ලෝකේ තියෙන්නේ. එන්නේ උපාදානස්කන්ධ හැබැයි ගොඩක් නේ. ගොඩක් නේ. දැන් මම දැක්ක හරි ඊයේ කෙනෙක් කියනවා මේ ලස්සන කතාවක්. මෙන්න මෙහෙම කතාවක් කියනවා. රූපං භික්කවේන තුම්මාකං තම් පජහත. රූපය ඔබේ නෙවෙයි නම් ඒක අතාරින්න. එතකොට වේදනාව සංඥාව සංකාර ඔබේ නෙවෙයි නම් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පහක් කිය. ඔබ කියලා කෙනෙක් ඉන්නවයි. බලන්න මේ අර මහීස කතාවනේ. මහීස කියන්නේ මී ගවයට. මේ පොඩි වාක්‍යයක් තේරුම් ගන්න බැරුව බුදුදහම තර්ක කරන්න එනවනේ. මොකද්ද කියන්නේ? රූපය ඔබේ නෙමෙයි නම් ඒක අතාරින්න. එතකොට රූපේ නම් ඔබ කියලා කෙනෙක් ඉන්නවා. හරිද? වේදනාව ඔබේ නෙමෙයි නම් ඒක අතාරින්න. සංඥා ඔබේ නෙමෙයි නම් ඒක අතාරින්න. සංකාර ඔබේ නෙමෙයි නම් අතාරින්න. විඥාන ඔබේ නෙමෙයි නම් ඒක අතාරින්න. එහෙනම් මේ පහ අතහැරියට පස්සේ ඔබ කියලා කෙනෙක් ඉන්න ඕනේ. මේ පිංගුදිනේ ප්‍රාථමික තර්කයක්. ඇයි දෙයියා? එතකොට යමක සූත්‍රය බැලුවේ නැද්ද? ඇයි යමක සූත්‍රේ නැද්ද නිවන් දකින්න කෙනෙක් නැහැ කියලා කතාව? ඔබ කියලා කෙනෙක් නැහැ කියලා කතාව නැද්ද? ස්කන්ධය ඇත ස්කන්ධයෝම නිවෙත්. යමක සූත්‍රයේ බලන්න. රූප ස්කන්ධයක්ම නිවෙත්. වේදනා ස්කන්ධයක්ම නිවෙත්. සංඥා ස්කන්ධයක්ම නිවෙත් මිසක් ඔබ කියලා කෙනෙක් නැත. ඒක බුදුරජාණන් වහන්සේ සම්මතාර්ථයෙන් දේශනා කරේ. ඔබ ඔබේ කියලා අල්ලන් ඉන්න රූපයක් නැත්තම් වේදනාව සංඥා ඔබ ඒවා අතහරින්න. එතකොටම ඔබට ඔබව අතහැරිලා. මේ ලෝකේ තියෙන ওই ස්කන්ධ පහ හැර ওই ස්කන්ධ පහට අමතරව පනවන්න දෙයක් ලෝකේ නැහැ. එතකොට ওই මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයේ අට කතාවේ සාති කියනවා නෙමෙයි. ඔබ සසරෙන් සසරට යන ඔබ කියලා කෙනෙක් ඉන්න. ඒක බුදුරජාණන් වහන්සේ කියනවනේ එහෙම කොයිද ඔබෙක් මමෙක් පනවන්නේ? මේ චිත්තචෛතසික රූප ධර්මතාවල ක්‍රියාකාරීත්වයක් පමණයි. එතකොට නතුම්මාක සූත්‍රවලදී මේක දේශනා කරන්නේ නතුම්මාක සූත්‍රවලදී ඔබ කියලා කෙනෙක් ඉන්නවා කියලා නෙමෙයි. ඔබ ඔබේ කියලා යම් රූපයක් අල්ලන් ඉන්නවා නම් ඒක අතාරින්න. ඔබ රූපය අතාරිනකොට වේදනාව අතාරිනකොට සංඥාව අතාරිනකොට සංකාරය අතාරිනකොට ඔබේ කියලා තියලා ඔබ අල්ලන් ඉන්න ටික අතහරිනකොට ඔබ කියලා කෙනෙක් නැහැ. ඒක යථාර්ථය. දැන් මම ගන්නකො මම. දැන් අත මම නෙමෙයි මගේ අතනේ. කට මම නෙමෙයි මගේ කට. නහය මම නෙමෙයි මගේ නහය. මගේ දත මගේ ඇහැ මගේ කෙස් දෙපාන්තය දක්වාම ඕම තමයි. මගේ කෙස් මගේ ලොම් මගේ නිය මගේ දත් මගේ සම මගේ. හොඳයි. මම මේ මගේ කියන ඔක්කොම ටික අතහරිනවා. මගේ අත මං අතහරිනවා, මගේ කට අතහරිනවා, මගේ හිත අතහරිනවා, මගේ ඇහැ අතහරිනවා. දැන් මේ ඔක්කොම අතහැරියට පස්සේ මම කියලා කෙනෙක් ඉන්නවද? මම මේ ඔක්කොගෙම ගොඩටනේ මම කියලා දාගෙන තියෙන්නේ. මේ ගොඩ අතහැරියාම මම කියලා කෙනෙක් නෑ. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන එකතු කරගත්ත තැන මමෙක් පැනවෙනවා මිසක් ඒක අතහැරියට පස්සේ කොයිද මම කියලා කියන්නේ? ඒ නිසා මේ ප්‍රාථමික තර්ක 6-7 වසරට වෙනකන් ගිහිල්ලා ඒ බුදුදහම පොත පෙරලගෙන ඒ බුදුදහම පොතෙන් නිවන් දකින්න කතා කරන්න යන්න එපා. මේ නිවන ඊට වඩා ගැඹුරු එකක්. සමහන් මේ දැක්ක පහුගිය කාලේ අර චූටි ස්වාමීන් වහන්සේලා නමක් දෙනවා එකතු වෙලා ඔය වගේ විකෘතියක් මතු කරගෙන එනවා. ඉතින් පව් අසරණයි. ඇත්තටම ඉතින් උන්වහන්සේලා අසරණයි. අඥානකම දුෂ්ප්‍රඥකම. උන්වහන්සේලාට මේක ගෝචරත් නෑ. ඉතින් ඇත්ත කතාව ඒකයි. ඇයි පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. තේරුම් කළ දෙන්න පුළුවන්ද බෑ?
අපේ ආරණ්‍ය යනකොට අර හරකෙක් ඉන්නවා බැඳලා. මම දැන් ඔය හරකට මේ කතාව කිව්වොත් ඔය හරක මේක තේරුම් ගන්නවද? මං කියනවා හරකෝ මේක තේරුම් ගන්න. මං කියනවා හරකෝ මේක තේරුම් ගන්න මෙහෙමයි. ඒ හරක උඹෑ කියන එක තමයි කරන්නේ. ඒක ආගේ ඥානෙ. ඒ නිසා අපිට ඉතින් ඒවට පොඩ්ඩක් තර්ක කරගෙන ඉන්න එක අපරාධයක්. හොඳම වැඩේ මිනිසුන්ට යම් ධර්ම කාරණාවේ යථාර්ථය කියලා දුන්නා මිනිස්සු ඒ වගේ පැටලෙන්නේ. ඒකයි. කෙසේ නමුත් මට කියන්න ඕනේ මේ වගේ බුදුදහමේ දැන් රූප උපාදානස්කන්ධ වේදනා සංඥා සංකාර උපාදානස්කන්ධ වල අනිත්‍ය දැකීම තුල දුක දැකීම තුල අනාත්මය දැකීම තුල පිඟුතුනි ඕකේ ආදීනවේ පේන්න පටන් ගන්නවා සත්වයට. දැන් මිනිස්සු ඕකේ ආස්වාදයේ මුලා වෙනවනේ. ඇත්තට මේ ලෝකේ යම්කිසි රූපයක් පේන්න තියෙනවා නම් වේදනාවක් පේන්න තියෙනවා නම් සංඥාවක් පේන්න තියෙනවා නම් අපි ඒකේ ආස්වාදයේ මුලා වෙන එකනේ කරන්නේ ඇත්ත කතාව. හරි. හැබැයි මේ ආස්වාදයේ මුලා නොවි යම්කිසි කෙනෙක්ට පුළුවන් නම් මේ ලැබෙන ආස්වාදයේ ඉක්මවා ගිහිල්ලා තියෙන ආදීනවේ මනසින් දකින්න. ආදීනවේ මනසින් දකින්න. ඒ ආදීනවේ දැකීම තුළ ඔහුට තේරෙනවා මා මේ රූපේ විඳිය යුත්තක් නැත. සින්දුවක් මට ඇහෙනවා. බලන්නකෝ සිල්පදේ පනවලා තියෙන ඉතින් මට සින්දුවක් ඇහෙන එක වෙනයි මම අහන එක වෙනයි. ඇහෙනවා කියන එක ආස්වාදය ඇත්තටම සින්දුවක් ඇහෙනකොට ඒකේ ආස්වාදේ නැද්ද? ලැබෙනවනේ. හැබැයි මා මෙහෙම කළා කන ඇරෙව්වොත් මා ඒක විඳින්න යනවනේ. එතකොට ආස්වාදය දැක ඒකයි කිව්වේ. ආදීනවය දැක නිස්සරණේ හිත පිහිටවපු කෙනා අර සින්දුව ඇහුනට අහන්න යන්නේ. ඇහෙනවා. යා එකට ප්‍රශ්නයක් නෑ. ආපෝ සින්දුවක් ඇහෙනවා. දැන් මිනිස්සු දන්නේ නැති මිනිස්සු සින්දුවක් ඇහෙනකොට මෙතන භාවනා කරන්න බෑ සින්දුව ඇහෙනවනේ. මේ මෝඩකම. දෙයනේ කන පොඩ්ඩක් කන විදර්ශනා කරා නම් බලන්නකො සෝත ප්‍රසාදේ රූප සද්දාරම්මණයක් ගැටිලා සෝත විඥානෙ උපදින තැන නැති වෙනවා ආයෙ එනවා ආයෙ උපදිනවා වර්ස් එක එනවා ආයෙ නැති වෙනවා ලිරික්ස් ටික එනවා ආයෙ නැති වෙනවා මියුසික් එක එනවා බේස් එක වෙනම එනවා ආයෙ නැති වෙනවා ලීඩ් පාර්ට් එක වෙනම එනවා ඒකට රිදම් පාර්ට් එක වෙනම එනවා ඒක නැතර කීබෝඩ් පාර්ට් එක වෙනම එනවා පැඩ් පාර්ට් එක වෙනම එනවා ඩ්‍රම්ස් පාර්ට් එක වෙනම එනවා උඩැක්කි ගහනවා නම් ඒවා වෙනම එනවා බටන්ලා ගහනවා නම් ඒක වෙනම එනවා වයලින් ගහනවා නම් ඒක වෙනම එනවා සර්පිනා ගහනවා නම් ඒක වෙනම ඇහෙනවා. බොංගෝ ගහනවා. මේව වෙන ඇහෙන්නේ කොහොමද? හිතේ අනිත්‍ය. ඒක කල්පනා කරන්න සිතට පැත්තට බැහැ ගන්නවා මිසක් බාහිරට බයින්නේ යෑම තුල පරාජයටපත් වෙනවා. අන්න බලන්න. ආස්වාදයත් ආදීනවයත් දැකපු කෙනා තමයි නිස්සරණ හිත පිහිටුවේ. ඒ නිසා ආස්වාදී මුලා වෙලා ආස්වාදයේ විඳින්න කියලා හිතාගෙන අනේ ඉතින් අපි ධර්මාබෝධය කරලා තියෙන කියලා අපිට සින්දු අහන්න බෑ. දැන් ඉතින් කොහොමද ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව බුලත් විට කනවා වගේ වැඩක්. සමහරවිට විට කන්න ඕන නාම කියන අපි ස්වාමීනි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ විට කනවා. ඉතින් ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නැතුව විට විතරක්ද කන්න පුළුවන් එහෙනම්. ඇලෙන්නේ ගැටෙන්නෙත් නැතුව කසාද බඳ ගන්නත් පුළුවන්. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව දරුවෝ හදා ගන්නත් පුළුවන්. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ගෙවල් දොරවල් හදා ගන්නත් පුළුවන්. ඔය කියන න්‍යායන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව පිඟුතුනි කන්න බොන්නත් පුළුවන්. හැබැයි ඔය ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කරන්න කියලා හිතාගෙන ඉන්න ඔක්කොම මැරෙන්න ගිහිල්ලා මරණේ ගැටෙනවා. මරණේ ඇලෙනවා. මායාගේ ඇලෙනවා මරණේ ගැටෙනවා. ඒ නිසා ඒ බොරු වලට යන්නේ නැතුව ජීවිතය ඇත්ත තේරුම් ගත්ත මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. බොරු වලට යන්නේ නැතුව ජීවිතය ඇත්ත තේරුම් ගත්ත මිනිස්සු විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. පිංගතුනි ඔන්න රූපේ ආස්වාදයේ තේරුම් ගත්ත කෙනා ඒක විඳින්න යන්නේ. Tamanට ඒවා දැන් අපි යනකොට මොනරෙක් නටනවා මට පේනවා. මං ඒක දිහා කෝ බලන්න පේන්නේ නැහැ නේ කියලා අපි කැලේ ඇස්ස ගිහලා ගල් ගුහාස්ස ගිහලා ඒක බලන්න යන්නේ. මම යනකොට දැක්කොත් මම අපේ පොඩි සෙන්සර් ලස්සන කතාවක් ඉස්සල්ලා කිව්වා. අපේ ආරණ්‍ය ඉන්නකොට අලි එනවා ආරණ්‍යට. ඉතින් සමහර දවසට කමටහන් කතා කර ඉද්දිම මට තේරෙනවා මේ අලියෙක් ආවට පස්සේ ස්වාමීන් වහන්සේලාගේ ඇතුළාන්ත කැමැත්තක් උපදිනවා අලිය බලන්නේ. මට මේ දැනෙච්ච දෙයක්. දාලියෙක් කෙනකොට එළිය මෙහෙන් සද්ද ඇහෙනවා ඉති කඩනකොට දාලියෙක් බලන්න ඉතින් කවුරුත් කැමතිනේ. හරිද? කවුරුත් කැමති. මට තේරෙනවා මං කවවා සමින්හසලාට දවසක් දෙකක් කාස්මලා මේ සිතවිල්ල ඔබ වහන්සේලාට එනවා නේද? මේක
හොඳ නැති එකක්. මොකද අපි කැලේ මහණුනේ අලි බලන්න නෙමෙයි සසර දුක් කෙලවර කරන්නේ. අලි බලන්න ඕන නම් මේ වල්ලලි නෙමෙයි ඈතට වෙලා ටෝච් ගහගෙන බලන යන්කො සූ එකට. ඒකේ අලි පොලිමක් ඉන්නවා. ඇවිල්ලා ඩෙස් උඩ නැගලා තනි කකුලෙන් හිටගෙන කොඩි අරගෙන බෝල වලට ගහලා අන්න අලි. මේ වල්ලලි මුංග බලන්න කියලා පස්සෙන් පයින්නොත් අනිත් කැතේ බෑ මේ වල්ලලි දිහා බලනකොට. අරගොල්ලෝ හොඳට මාලා දාලා ලස්සන්ට නාලා කරලා අර පින්නවල යන්නකො වලි බලන්න. පින්වතුනි මේ එසම සයින්ස්ලාට කිව්වා ඒ කල්පනාව මීට පස්සේ එද්දී ඒක අකුසලයක්. ලෝභයක්, ආශාවක්, හිත ඇවුස්වා ගැනීමක්, ඉන්ද්‍රිය අසංවර භාවයක්. එක එක්කෙනාගේ කරේ නැගලා ජනේල් ඇස්සෙන් අලි බලනවා කියලා කියන්නේ මානසික වියවුල් භාවයක්. මම කියන්නේ අලියෙක් බලන්න ඕන. ඔබට තේරෙනවද මේ කියන එක? ඒක විඳින්න ඒ අපි ආදීනව ජීවිතේ දැකලා අනේ ඉතින් ජීවිතේ හැටි අයිය ඇත්තටම දැන් ඔහොම ආවයි කියලා මට අපිට කවදාද මට පුද්ගලිකව හිතෙන්නේ නෑ ගිහිල්ලා බලන්න ඕනේ කියලා. මං එළියේ ඉන්නකොට අලියෙක් යනවා දැක්කොත් අපි බලනවා. හැබැයි මේ කමටහන් දීදී අලියෙක් සද්ද කරාම බුදු අම්බෝ අලියෙක් ඇවිල්ලා පොඩ්ඩක් හිටෝ කියලා මේ දුවල ගිහිල්ලා අලිය බලලා එන්නේ නෑ. එක එක කරේ නේද? අර කාට හරි ගහයිද කියලා පොඩ්ඩක් එහෙට මෙහෙට බැලුවොත් මිස. ඇයි මේ ජීවිතේ අර ආදීනවය කියන එක වෙන අලිය බැලීමේ ආදීනව නෙමෙයි. එහෙම අලිය බැලීමේ ආදීනවක් කියලා එකක් පේන්නේ නෑනේ. මේ පංච උපාදාන කාම ගුණ සම්පත්තිය විඳීමේ ආදීනවය බලන්න. දැන් අපි මහාන වෙලා ඉන්නේ දැන් අපි නිදහස් දැන් අපිට පංචකාම ආදීනවනේ අපි අලියෙක් බලාගෙන සැපසේ ඉමු. හොඳයි. එහෙම බෑ. ඇයි ඒ බැලීම තුල උපදින ලෝභ චිත්ත පරම්පරාව නිසා ආයි සසරට වැටුනම සසරේ ඒ ආදීනවේ සහිත දුක විඳින්නේ නැද්ද? නෑ. වඩාගෙන එන්නේ දුක. එනිසා මේවා බල නැවත ඇස් ලැබීමේ විපාක සකස් කරගන්න දුක මම විඳින්නේ. අන්න අස්සාද ආදීනව. මේවා විඳ නැවත සසරේ කන් ලැබීමෙන් විඳින්න වෙන ස්කන්ධ පීඩාව ස්කන්ධ දුක මම විඳ ගන්න කැමති නැත. මේවා විඳීමෙන් නැවත මේ දේවල් ලැබෙන ස්කන්ධ සහිත දුක විඳින්න මම කැමති නැත. මේ ජීවිතයේ යථාත්මයේ නිවන් ලබාගත යුතු කවුරු හරි ඉන්නවා නම් මේ පිළිවෙත අනුගමනය කරන්න ඒකාන්තයි නිර්වාණය කියන එක. උගුරට හොරා මම ඒක අර ධර්මදේශනා පටන් ගද්දිම අර කතාවක් කිව්වේ. නිකම් මේ දුවගෙන ඇවිල්ලා මහාන වුණාට ඒක වෛරල් කරගෙන දඟලන එක නෙමෙයි බුද්ධ ශාසනය. මෙන්න කතාව. රූපයක් දැකලා ආදීනවේ මානසික ආදීනවේ වෙනම කල්පනා වෙලා තියෙනුනේ. එතකොට තමයි නිස්සරණය. අන්න නිස්සරණය කියන්නේ මේ අලි බලණ්ඩයි, කොලි කෝලම් බලණ්ඩයි, මල කෝලම් බලණ්ඩයි උපදින ලෝකෙන් මිදිලා ලැබිය හැකි යම් විමුක්තියක් විමෝක්ෂයක් තියෙනවද? ඒ විමෝක්ෂයට ඒ විමුක්තියට හිතපත් කරගන්න දඟල. අන්න එතනයි ධර්මයේ තියෙන්නේ. එතන ධර්මයේ තියෙන්නේ. එතන නිස්සරණේ තියෙනවා. ඒකයි කිව්වේ ආස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භූතං නප්පජානාති. ඔය තුන වෙනම කවුරු හරි දන්නේ නැත්තම් ආස්වාද ලෝකයේ මුලා වෙවි ඉන්නවනම් ලෝකේ ආදීනවේ කල්පනා කරන්නේ නැතුව එයාගේ හිත නිස්සරණේ පිහිටන්නේ එයාගේ හිත ආස්වාදයේ පිහිටන්නේ. එයා හදන්නේ ආස්වාදයේ හොයන්න. එයා හදන්නේ ආස්වාදයේ විඳින්න. එයා හදන්නේ ආස්වාදයට එක්ක ජීවත් වෙන්න. එයාට බෑ නිස්සරණ හිත පිහිටව ගන්න. එයාට බෑ නිස්සරණ හිත පිහිටව ගන්න. නිසා යම් කෙනෙක් නප්පජානාති දන්නේ නැත්තම් එයා මේ ශාසනයේ ශ්‍රමණෙක් නෙමෙයි කියනවා. ඔබ ශ්‍රමණයෙක්ද? අරබයි. ඔබ ශ්‍රමණයෙක්ද? මේ ශ්‍රමණ කියන තැන පැවිදි වෙලාම ඉන්න ඕනේ. මේ ශ්‍රමණ කියන තැන පැවිදි. ඔබ ශාසනයේ ශ්‍රමණයෙක්ද? අහගන්න හිතේ. ඔබ ශාසනයේ ශ්‍රමණ පිළිවෙත් පුරන්නේද? හිතට තට්ටුවක් දාලා අහගන්න. ශාසන ධර්මයේ යනු ලෝක අස්වාදයට ආදීනවත් නිස්සරණයත් යථාභූතයෙන් පජානා යමෙක් නියමාකාරයෙන් දැකලා සතර පාය දුකෙන් මිදෙලා ලැබිය හැකි නිර්වාණය අවබෝධ කරගන්න එක. අන්න ඒක තියෙනවා සමන සූත්‍රයේ සංයුත්ත නිකායේ. රාද සංයුත්තේ තියෙන. මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න මේ යථාර්ථය ඔබට ඒකාන්තික සුගතියත් නිර්වාණයත් කැන්දාවි. අනිත් දේවල් නම් ඔබට පොඩි කාලයක් චූටි විනෝදයක් දීලා
ඔබේ මනුස්ස ජීවිතය හූර ගනීවි. ඔබේ මනුස්ස ජීවිතය උදුරා ගනී. මේ දේශනාව අනිවාර්යෙන් අහන්න. නැවත සැරයක් අහන්න. අනිවාර්යෙන් ඇසිය යුතු දේශනාව. බුදුදහම මොකක්ද කියන එක ඔබට මෙයින් වටහා ගන්න පුළුවන් වෙයි. ඒ සඳහා මේ දේශනාව උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට තුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීමට මේ කුසල් හේතු පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. මහියංගනීය උරණිය ගඩුගුඩාව 15 වෙනි කණුව ලිපිනෙහි පදිංචි දැනට විදේශගතව කුවේට් වල සේවයේ නියුතු එච්.එම්. චන්ද්‍රාවති මහත්මිය සහ ඩුබායිහි සේවයේ නියුතු කමලාවති මහත්මිය යන පින්වත් දෙදෙනා විසින් අරමුණු විදියට සිහිපත් කරලා තියෙනවා. චන්ද්‍රාවති මහත්මිය පරලොව සපත් ආදරණීය දෙමව්පියන් වන යල්වෙල නෙළුව වතුයාය ගෙදර ලිපිනෙහි පදිංචිව සිටි එච්.එම්. හීන් බණ්ඩ ආදරණීය පියාණන්ට සහ එච්.එම්. සුදුමැණිකා දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට රට වෙනුවෙන් දිවිපුදු වසන්ත ගුණසේකර දයාබර රණවිරු පුතුට ලොකු තාත්තාට කේ.එච්.එම්. අප්පුහාමි පියතුමන්ට W.M. සුදුමැණිකා මෑණියන්ට අකල් මරණ වලට ගොදුරු වූ එච්.එම්. අබේරත්න අයියට නිලංග පුතාට ඩිංගිරි බණ්ඩ පොඩි බාප්පට රණවිරු ධර්මසේන අයියාට ධර්මපාල ගුරු පියාණන් ඇතුළු එච්.එම්. චන්ද්‍රාවති මහත්මියගේ නමින් මිය පරලොව සපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සෙත් ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම ගර්භණී තත්ත්වයේ පසුවන කේ.එච්.එම්. චන්දිමා ලක්මාලි දේනියට සහ සෙව්වන් යන දේනියන් දෙදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමට අසනීප තත්ත්වයෙන් පසුවන එච්.එම්. චන්ද්‍රපාල පුතණුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට සුපුන් චාමර බෑනාට සහ හසිත නවෝත් බෑනාට සෙත් පැතීමට ඩුබායිහි සේවයේ නියුතු කමලාවති අම්මට කුවේට් වල සේවයේ නියුතු සෝමාවති අම්මට කමලාවති අම්මට සෙත් ප්‍රාර්ථනා කිරීමට චන්ද්‍රාවති මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාට සහ කේ.එච්.එම්. කරුණා සුන්දර ලොකු අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට අසනීප තත්ත්වයේ පසුවන එච්.එම්. සන්ධ්‍යා කුමාරි දියණිය ඇතුළු සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම ඩුබායි වල සේවයේ නියුතු කමලාවති මෑණියන්ගේ ආදරණීය මව්තුමිය වන 2018 ජූනි මාස 7 වන දින පරලෝ සපත් ප්‍රේමාවති දයාබර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට අකල් මරණයකට ගොදුරු වූ ආර්.එම්. අනුහස් දෙව්දත මුණුපුරා ඇතුළු කමලාවති මහත්මියගේ නමින් මිය පරලෝ සපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට ඩුබායි වල සේවයේ නියුතු කමලාවති මහත්මියගේ සුජීවත්ව සිටින සියලු නෑදෑ හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙත ආශිර්වාද කිරීමට ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමට බණ ඇසූ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට අද දවසේ මේ දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. සියලු දෙවියෝම පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මහියංගනය උරණිය ගඩුගුඩාව 15 කණුව ලිපිනේ පදිංචි දැනට විදේශගතව කුවේට් සේවයේ නියුතු එච්.එම්. චන්ද්‍රාවති මහත්මිය සහ ඩුබායිහි සේවයේ නියුතු කමලාවති මහත්මිය යන පින්වත් දෙදෙනායි. එම පින්වත් දෙදෙනාට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් සියලු සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවායි සාදු සිතින් අපිත් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57
13. වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා